ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන ඔබට ඔබ දන්නවා පොතපතට ආදරය කරන ඔබ වෙනුනුත් අපි ඊටකට වෙන් කරනවා කියලා. අලුත් පොත් ඔබ අතරට එකතු වෙනකොට අපි ඒ වෙනුනුත් ඔබට අවස්ථාව ලබා දෙනවා ඒ ගැන දැනුවත් වෙන්නට. ඉතින් අපි ඒ පිළිබඳව අද අපේ ආදරණීය ජීවිතය තුළ ඊටකට වෙන් කරන්නේ ඔබ ආදරය කරන ලේඛිකාවක් ඇය. අපි ඇයට ආරාධනා කරා ලේඛිකා තනුෂිකා විතානගේ මහත්මියට. අයබන් සුබ දැසනක් ඔබට. අපි හැමෝම කැමති තව කෙනෙකුගේ අත්දැකීම් හරි තව කෙනෙකුගේ ජීවිතයේ බොහෝ දේවල් එකතු වෙලා සම්පින්දනය වුණු දෙයක් ගැන කතා බහ කරන්න කියවන්නට. හැබැයි ලේඛිකාවක් වුණාම Tamanගේම ජීවිතේ කරුණු කාරණා නෙමෙයි අනෙක් අයගේ ජීවිතයේ තියෙන කරුණු කාරණාත් එකින් එක අහලා දැකලා කොතනක හරි සිතුවිල්ල ගොඩ නැගෙනවා පොතක් වාට පත් කරන්නට කතාවක් වාට එකතු කරගන්නට. හැබැයි ඒක ටිකක් හිතන තරම් පහසු නෑනේ. ඒකට පුංචි කාලේ ඉඳලම Tamanට දැනෙන්නට සහජ හැකියාවකුත් එකතු වෙන්නට ඕන. පොත් අතරට එකතු වෙන්නට පෙර කොහොමද හඳුනා ගැනීම හොයාගන්නේ පාසල් කාලේදී? ඔව් ඇත්තටම මේ පාසල් කාලය කියන්නේ මගේ ළමා කාලයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 8-9 වගේ වයසින්. ඒ කියන්නේ මම මේ අර පොඩි ළමයි අර පින්තූරේ තියෙන ලොකු අකුරු පොත් එහෙම කියවනනේ එහෙම කියුවා කියලා වයසක් මට මතක නැහැ. මම මුලින් ඉඳලම මේ කියන්නේ අවුරුදු 8-9 වයස වගේ ඉඳන් පොඩි අකුරු පොත් කියවන්න පුරුදු වුණා. ඊට පස්සේ අවුරුදු 10ක් 11ක් වගේ වෙද්දී අපේ ගමේ තිබ්බ ප්‍රාදේශීය සභා පුස්තකාලයක්. අම්මා ඒ පුස්තකාලේ මට අම්මගේ නමට සමාජිකත්වය අරන් දුන්නා. මොකද මම පොඩි එතකොට වැඩිහිටි පුස්තකාලේ සමාජිකත්වය මට දෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඒකෙන් ගොඩක් පොත් කියවන්න පුරුදු වුණා. ඒ කියන්නේ පොත් ඒ සමාජික කාඩ්පතකට පොත් දෙකක් ගන්න පුළුවන්. අරගෙන මම දැන් අද ගෙනාවොත් ඒක හෙට කියවලා ඉවරයි. අනිද්දා වෙද්දී ආයෙ මාරු කරනවා. ඉතින් මට ගෙදරින් අම්මා එහෙම ඇත්තටම දැන් කාලේ අපි අධ්‍යාපනයේ ලොකු තරංගයක් තියෙනවනේ. ඒ වුණාට ඒ කාලේ අම්මා එහෙම බලපෑමක් කරේ නැහැ මට. ඇයි උච්චර කියවන්නේ? ඔයා පාඩම් කරන්න ඕනේ නේද? ඉගෙන ගන්න ඕනේ නේද? එහෙම කියලා. මම දිගටම කියවුවා. ඒ කියන්නේ මට හැමදාම කොහේ හරි පුස්තකාලයක සමාජිකත්වයේ තිබ්බා. මේ පහුගිය කොවිඩ් පළවෙනි රැල්ල ඇවිල්ලා මේක නතර වෙනකන් පාසල් කාලය ගත්තොත් මම අධ්‍යාපනය ලැබේ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ මේ ඉස්කෝලේ අර කියවීමට කියලා ලොකු ඒ කියන්නේ පුස්තකාලයක් තිබ්බා. ඒ වුණාට එහෙම ලොකු පහසුකම් තිබ්බේ නැහැ. අනිත් එක දැන් ගොඩක් අයට තියෙනවානේ මේ ඕනම කලාවකට ඕනම වෘත්තියකට පිවිසෙන මූලික අධ්‍යාපනයේ පාසලෙන් කියලා. ඒ වුණාට මම ඉස්කෝලේ යන කාලේ කෙටි කතාවක්වත් ලියපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම මේ පාසල් අධ්‍යාපනය ලබන කාලේ මේ අර සාහිත්‍ය සමිති සමාගම් වගේ දේවල් වල හිටියා. ඒ උත්සව සංවිධානය කරා. ඒ වුණාට මේ අර කවියක් නිසඳසක් කරන්න වෙන මේ ලොකුවට දේවල් ලියපු කෙනෙක් නෙමෙයි. උසස් පෙළට සිංහල භාෂාව හැදෑරුවා මම. ඊට පස්සේ උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ මට නිකන් මේ ඒ කාලෙත් මට හිතෙනවා දැන් එදිනෙදා දේවල් කරගෙන යද්දී අත්දැකීම් හම්බෙද්දී මට අර ඒ පේන දෙයට හැං දේවල් මගේ හිතේ මැවෙනවා. ඒත් මට ඒක මම මේ ලියන්න පුළුවන් වීම කියලා හඳුනා ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ මම මේ පොඩි කොපි පොතක මගේ හිතේ මැවුනේ ඒ වගේ දෙයක් ලිව්වා. ලිව්වට මේ මට ඒක කාටවත් කියවන්න දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද මට ඒක ගැන චකිතයක් තිබ්බා. ඒක එහෙම මගේ පොත් ගොඩ අතරේ තිබ්බා. දවසක් අහම්බෙන් වගේ මගේ ලොකු අම්මගේ දුව ඒ වෙද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් සහ ඔය කවි එහෙම පත්‍ර වලට ලියනවා. අපේ පවුලේ ලියනවා කියලා ප්‍රසිද්ධ වෙලා හිටියේ. එයා හම්බෙන් ඕක කියවලා හොඳයි ඔයාට ලියන්න පුළුවන් නේද කියලා ඇහුවා. ඒක එයා ප්‍රතිචාර දක්වන හොඳ විදිහක් ඒක. එතනින් පස්සේ තමයි මට පොඩි විශ්වාසයක් ආවේ මට මොනවා හරි පුළුවන් කියලා. ඒත් කාලයත් එක්ක අර මගේ රැකියාව විවාහය සහ එතනින් එහාට තිබ්බ කාර්යබහුලකමත් එක්ක ආයේ එක මගේ අරුණ. හැබැයි මං කියන එක අතෑරියේ නැහැ කොයි වෙලාවෙවත්. එහෙම එක අරමුණක ඉඳගෙන Tamanට ලියන්න තියෙන අවස්ථාවක් නහම ලියලා ඒ ප්‍රතිඵලයක් විතර තමයි අපිට හමු වෙන්නේ අවසරයි හිනේන කියන මෙන්න මේ කතාවත් එක්ක එකතු වෙන ඔබේ අදහස් ටික අපිට මතක් කරන්නකෝ මේ ප්‍රථම අත්දැකීම ඔබතුමියගේ. ඔව් ඊට පස්සේ මට 2016 මුලදී මගේ දරුවෝ දෙන්න ලැබෙනවා නියුන් දරුවෝ දෙන්නෙක්. එතනින් මේ පස්සේ මගේ ජීවිතේ ගොඩක් කන පිට පෙරලෙනවා. මට අර එක දිගට කරගෙන ආව කියවනවා කියන දේ කරන්න බැරුව මගේ ඇරිලා යනවා. එතනින් පස්සේ මම ටිකක් මුහුණු පොතේ හිටියට එහෙම අර නිතර ගැවසුන චරිතයක් නෙමෙයි. මම ඒ අර කියවන්න පොතක් පෙරලගෙන කියවන්න වෙලාව නැති වෙද්දි දරුවෝ දෙන්නත් එක්ක ඉන්න අතරේ මම ටිකක් අර මුහුණු පොතේ උඩ පහළ යන්න පුරුදු වෙනවා. එතකොට මම දකිනවා මේකේ මේ කතා හැම දාලා තියෙනවා. නමුත් මට ඒ නිසා මම කියවන්න පෙළඹුන්නේ නැහැ. ඒ සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි
මම කතාවක් හම්බෙලා එතනින් පස්සේ දිගට කියවන්න පෙළඹුණේ. මට ඒ වෙලාවේ හිතුණා මට මොනවා හරි ලිව්වොත් මේක කියන්නේ මාධ්‍යයක් විදියට භාවිතා කරන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම මගේ සැබෑ නමින් එළියට ඇවිල්ලා එහෙම එන්න ඒත් චකිතයක් තිබ්බා. ඊට පස්සේ මං වෙන නමකින් ගිණුමක් හදාගෙන ඔය අවසරයි හින කියන කතාව කොටස් විදියට පළ කරන්න ගත්තා. එතනදී මට මම බලාපොරොත්තු නොවුන විදිහේ ප්‍රතිචාර ගොඩක් හම්බුණා. එතනින් තමයි අර ප්‍රතිචාර හම්බ වෙද්දීනේ අපේ ගුණාත්මක බව හෝ නැති දේ තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. එතනින් පස්සේ තමයි මම ලියන්න පෙළඹුණේ. ඔබේ නමට සාධාරණයක් කරන්න ඔබමයි කියලා අපිට පෙන්නන්න උත්සාහ කරේ එතෙන් සිට. ඔව් ඔය කතාවත් මම ලිව්වේ මගේ නමින් නෙමෙයි වෙන නමකින්. ඊට පස්සේ දෙවෙනි කතාව වෙද්දි තමයි මම මගේ සැබෑ නමට ආවේ. ඒ කියන්නේ පිනිවැස්සක් නම කතාව වෙද්දි. හොඳයි මේ පළමු කතාවේ මේ අපි කතා වස්තු බීජය කෙටියෙන් දැනගන්නට අවශ්‍ය මේ අපි දකින ඔබතුමිය අතින් ලියවෙන දෙවෙනි කතාව. ඔව් පිනිවැස්ස. අපි මතක් කරමුකෝ මේ දේවල් තුල තියෙන කොයි වගේ අත්දැකීම්ද කාගේ අත්දැකීම්ද? ඇත්තටම පළවෙනි නවකතාවේ මම ලිව්වේ පාසල් ගුරුවරියක් ගැන විවාහය සහ දරුවන් නොමැති වීම ඒ තියෙන ලෙඩ රෝගත් එක්ක අර විවාහ ජීවිතයේ අභියෝගයට ලක් වෙන අයගේ ඒ දේවල් තමයි ලිව්වේ මම ගොඩක්. ඒ කියන්නේ ඔය දරුවන් නොමැති වීම කියන කාරණාව මම පුද්ගලිකව දැකපු දෙයක්. ඒ කාලේ මම අර නිතර වෛද්‍ය සායනවල ගැවසෙද්දී ඒවයි දැක්ක අත්දැකීම් ඒවත් එක්ක තමයි ඔකේ ප්‍රධාන චරිතය භාවනාගේ චරිතය ගොඩනැගුවේ. ඊට පස්සේ ඒ අභියෝග වලට මුහුණ දෙන විදිය තමයි කතාව පුරාම තියෙන්නේ. පිනිවැස්සක් කතාව මම හිතන්නේ පිනිවැස්සක් කියන්නේ මගේ ජීවිතේ ටිකක් වෙනස් කරපු කතාවක්. ඒ කියන්නේ මට පළවෙනි කතාවට වඩා ගොඩක් ප්‍රතිචාර හම්බුනේ. සඳමාදී ප්‍රකාශනයක් විදියට නිකුත් උනේ. දැන් මේ වෙද්දි ගිය අවුරුද්දේ මාර්තු මාස 26 වෙනිදා නිකුත් උනේ. දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාස වෙද්දී පිටපත් සියල්ලම විකිණලා අවසන් වුණා. ওই මංගාව තියෙන පිටපත් දෙක තුනක් විතරයි ඇත්තටම තියෙන්නේ. දැන් මේ පිනිවැස්සක් නවකතාවේ ප්‍රධාන චරිතය තේජාන් කියන්නේ දේශපාලඥයෙක්, ඇමතිවරයෙක්. ඊළඟට විහංගා කියන්නේ සැලසුම් අධ්‍යක්ෂවරියක්. ඒ කියන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්. මේ මාතෘකාව ටිකක් වෙනස් නිසා වෙන්නත් පුළුවන් සමහරක් විට ජනප්‍රිය වුණේ මම රාජ්‍ය සේවිකාවක්. මට අර රාජ්‍ය සේවයේ ලැබිච්ච අත්දැකීම් එක්ක තමයි මේ විහංගා කියන චරිතය මේ නිර්මාණය වුණේ. චකිතයක් තිබ්බ පොඩි. මොකද මේ අර අපි හිතලා දෙයක් ලියනවා වගේ නෙවෙයි, ප්‍රබන්ධයක් වගේ නෙවෙයිනේ රාජ්‍ය සේවයේ අර හඳුනාගත්තු තනතුර ලියද්දී අපිට ඒකේ හරියටම වෘත්තීය පසුබිම විශේෂයෙන් ආදර කතාවකට ලියද්දී ඒ වෘත්තීය ගෞරවය කියන දේ රැකගෙන අපි ලියන්න ඕනේනේ. එහෙම චකිතයක් තිබ්බයි. උනාට මට ලියලා ඉවරුණාට පස්සේ ඒ සේවයේ ඉන්න නිලධාරීන් දෙන්නෙක් කතා කරලා කිව්වා මේ එයාලගේ තනතුරට මම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මට අර තිබ්බ බය නැති වුණේ ඇත්තටම. ඒ වෙනුවෙන් තොරතුරු ගවේෂණය කරන්නේ කොහොමද? ඔව් මේ තොරතුරු ඇත්තටම මට ඒ වෙද්දිත් ඒ ශාස්ත්‍රයට සම්බන්ධව රැකියාව කරලා මගේ කාර්යාලයට පැමිණි මිතුරියක් හිටිය හර්ෂණී රත්නවීර අය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයාට ගොඩක් තොරතුරු හොයලා දුන්නා. අනිත් දේවල් කියවලා එහෙම ඒ කියන්නේ දේශපාලඥයෙක් වුණත් අර අපි දකින දේට වඩා වෙනසක් තියෙනවනේ රාජකාරිය කියන දේ නියැලෙද්දී. ඉතින් ඒවා ටිකක් හොයලා බලලා ගවේෂණය කරලා කියවලා එහෙම තමයි මම මේ තොරතුරු හොයාගත්තේ කතාවට. අකුරක් කියන්නේ ප්‍රබල අවියක්. ඇත්තටම හදවතක් ස්පර්ශ කරන්නටත් හදවතක් තුවාල කරන්නටත් පුළුවන්කමක් තිබෙනවා. හැබැයි අපි ඒ දේ හරියාකාරව තෝරගත්තාම තවත් බොහෝ හදවත් ස්පර්ශ කරමින් ආමන්ත්‍රණය කරන්න හැකියාවක් ලැබෙනවා. ඔබතුමීට ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවානේ පළමු සහ දෙවන කෘතීන් දෙකට. ඒ අනුව වසස් හඳ දිවි වෙනවා. තුන්වන පොත විදිහට අපි ගැනත් මතක් කරමු. ඔව් වසත් සඳ කියන්නේ මගේ තුන්වෙනි පොත. මේ ඒක ඇත්තටම මේ අර උඩරට වලව්වක ඉපදිලා කුඩා කාලෙම මව හිමි වෙච්ච තරුණියක් වටා ගෙතිච්ච කතාවක්. ඒ කියන්නේ වංචනික විවාහයකින් වෙන් වෙලා මම නිතරම උත්සාහ කරනවා අර කතාවලදී මේ කාන්තාව කියන දේ අභියෝග වලට මුහුණ දීලා ඉස්සරහට එනවා කියන දේ දකින්න මම කාන්තාවක් නිසා වෙන්න ඇති. මම කැමති ඒ විදිහට කාන්තා චරිත නිර්මාණය කරන්න. ඔකේ ප්‍රධාන චරිතේ ශාක්‍යයි ඒ විදිහේ චරිතයක්. කොහොමත් මම ඇත්තටම හැම කතාවකම අවසානයේ කියන දේ සතුටකින් නිමා කරන්න කැමති. අපි සැබෑ ජීවිතේ ගොඩක් අභියෝග වලට මුහුණ දෙමින් ඉන්න කාලයක් නේ. එතකොට මේ පොතක් කියන දේ කියවලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ හිත අර සැහැල්ලුවටපත් වීමනේ පොතක් හෝ චිත්‍රපටයක් හෝ ගොඩක්. ඉතින් මම හැම කතාවම ওই සුබවාදී අවසානකින් තමයි ඉවර කරලා තියෙන්නේ. අභියෝග වලට මුහුණ දීලා යා කොහොමද මේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියන දේ තමයි තියෙන්නේ. ප්‍රේමය තියෙනවා. මගේ හැම කතාවම ප්‍රේම කතා. ඒකත් එක්ක තමයි යන්නේ.
ප්‍රේමයේ තවත් ජීවත් කරවන්නට ලැබෙන ඔසුවක් නේ. ඉතින් සතුටකින් නිම වෙනකොට අපිට ආසයි පොතක් කියවලා අවසන් කරන්න. මොකද ඒ සතුට තුල තිබෙන්නේ අපේ ජීවිතේට අභියෝග වලට මුහුණ දෙන්නට හැකියාවක් ලැබීම සහ අපේ ජීවිතේ සමහරකට අපි පොතක් කියවද්දී අපි උත්සාහ කරනවා මගේ ජීවිතෙත් මේ වගේ තැන් මට හම් වෙලා තිබුණා කියලා. ඔබතුමියත් එහෙම ස්පර්ශ කරන ඔබතුමියගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් තව යාළුවන්ගේ අත්දැකීම් මේ හැම දෙයක්ම එකට එකතු කරලා තමයි පොතක් බවට පත් වෙන්නේ. සහ ඒක ලෙහෙසි නෑ. එකින් එක අමුණනක හරි අපහසුයි. තවත් හිත දහසකටනේ මේක දෙන්නේ, තනි හිතකට නෙමෙයි. කොහොමද ඒ අභියෝගේ ජය ගන්න? ඔව් ඇත්තටම මේ ලියන්න කලින් මම පොඩ්ඩක් පසුබිම හදා ගන්නවා. ඒ වුණාට ගොඩාක් වෙලාවට මට අර එහෙම ලොකුවට දැන් මම හිතේ ඇඳිලා ලියන්න යනවටත් වඩා ලියාගෙන යද්දි තමයි කතාව ගොඩ නැගෙන්නේ. අනිත් එක මම කතාවක් ලිව්වට පස්සේ ටිකක් සමහරක් වෙලාවට මාස ගාණක් වෙන්න පුළුවන් ලියලා ඒක හැම පරිගණකේ තියලා තියෙනවා. ඊට පස්සේ මාස ගාණක් ගිහිල්ලා ආයේ ඒක දිගහැරලා බලලා කියවුවාම තමයි මට හිතෙන්නේ මේ හිතෙන් මේ විදියට වෙනස් වුණා නම් හොඳයි, මේ විදියට වෙනස් වුණා නම් හොඳයි කියලා. මිනිස් හැඟීම් එක්කනේ ලියන්නේ. එතකොට අපි බොහොම මේ පරිස්සම් වෙන්න ඕනේ. ඇත්තටම කියන්නේ අපි ලියන දෙයක් දැන් මම ඔය භාවනාගේ චරිතය ලියද්දී ඒ විදිහේ චරිත ගොඩාක් මට පුද්ගලිකව කතා කරලා මේක මං මූණ දීපු අත්දැකීම මටත් මේ දේවල් වුණා. සමහරුන්ට ඇත්තටම ඒ කියන්නේ භාවනාවට වගේ අන්තිමට සතුටින් ඉන්න පුළුවන් වුණා. ඒත් එහෙම නැති අයත් හිටියා. ඉතින් එතකොට අර ඒ හැම පැත්තටම සාධාරණයක් වෙන්න හිත හැදෙන විදිහට අඩු ගන්න බලාපොරොත්තුවක් හරියන විදිහට අපිටත් මෙහෙම වෙයි කියන ඒ විදිහට ලියන්න මම නිතරම උත්සාහ කරනවා. ඔබ කාන්තාවක් නේ, ඔබ ආදරණීය මවක් බිරිඳක්. මේ සියල්ලත් එක්ක තමයි මේ අත්දැකීම් සමාජගත කරන්නේ. කෙනෙක්ට තියෙන්නට පුළුවන් ඊළඟ ගැටලුවක් මට උනත් හිතන දෙයක්. මෙවැනි දෙයක් ලියනවා කියන එක ලෙහෙසි පහසු නෑ. මේ දෙවෙනි දෙයක් එකින් එක ගලපලා සමාජගත කරන එක ලොකු වගකීමක්. ඒ වගකීමත්, දරුවන්ගේ වගකීමත්, රාජකාරියේ වගකීමත් මේ සියල්ලත් එක්ක කාලයත් එක්ක හරබයක් කරනවා. කොහොමද මේ දේවල් සොයාගන්නේ? මොකද ඒ දේ තුලත් අපේ කාන්තාවන් අපිව නරඹනවා. Tamanට සුදුසු කාලය තෝරගනි. ඔව් ඇත්තටම මේ මම පූර්ණ කාලීන රැකියාවක නියුතු වෙනවා. ඊට අමතරව මට මේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කුඩා දරුවෝ දෙන්නෙක්. පාසල් අධ්‍යාපනය ලබන. ඉතින් මේ ඇත්තටම මම ගොඩක් වෙලාවට කැප කරන්නේ මගේ නිින්දෙන් තමයි. අනිත් දේවල් මේ වලට වඩා මම නිදා ගන්න කාලය අඩු කරලා තමයි මේ ලියන්න කාලය හොයාගන්නේ. ඒ කියන්නේ මම රැකියාව ඉවර වෙලා ගෙදර ගිහිල්ලා දරුවෝ අවදියෙන් ඉන්න තාක්කල් මම ලියන්නේ නැහැ. එයාලත් එක්ක ඒ වෙලාව ගත කරනවා. එයාලට ඒ කියන්නේ පාසලේ වැඩ තියෙනම් ඒව කරලා හෝ එයාලා සෙල්ලම් කරන දෙයකට සහභාගී වෙලා හෝ ඒ කාලේ මම එයාලත් එක්ක ගත කරනවා. එයාලා නිදා ගත්තට පස්සේ තමයි මම ලියන්න පටන් ගන්නේ. ඉතින් රැය වෙනවා ඇත්තටම මේ නිදා ගන්නවා කියන එක හරි අඩුයි. ඒ විදිහට තමයි මම හිතන්නේ ආසාවෙන් උනන්දුවෙන් දෙයක් කරනවා නම් කාලය කියන දේ කොහොම හරි ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතෙන්නේ. අපි ඒ දේට ආදරය කරනවා නම් ඒ දේ විඳිනවා නම් අපිට කාලේ ඉබේම සොයාගන්නට හැකියාවක් තිබෙනවා. එහෙම සොයාගත් කාලය අතර අපිට ලැබෙන ඊළඟ පොත තමයි දහසක් තරුමැද. දහසක් තරුමැද මතක් කරමුකෝ. ඔව් දහසක් තරුමැද කියන්නේ මගේ 4 වෙනි ග්‍රන්ථය. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ තමයි නිකුත් වුනේ ග්‍රන්ථ ප්‍රකාශනයක්. මේකේ ප්‍රධාන චරිතය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුත් එක්ක රාජකාරී මට්ටමින් සම්බන්ධ වෙන මාධ්‍යවේදිනියක් එක්ක බැඳුණු කතාවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒක කොයි තරම් දුරට සමාජයේ පිළිගත්තද, කොයි විදිහටද ප්‍රතිචාර? ඔව් ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන දේ නිර්මාණය කරන්න මම දැන් අර මුලින් කියවනේ මගේ කියවීමේ ඉතිහාසයේ ළමා කාලෙටම යනවා කියලා. ඒ වගේ අර ක්‍රිකට් ක්‍රීඩා රුචිය කියන දෙත් එහෙමයි. පොඩි කාලේ ඉඳලම මේ ක්‍රිකට් තරඟ නරඹන්න එහෙම කැමැත්තක් තිබුණා. ඒ වුණාට කාලයත් එක්ක ඒ වර කාර්ය බහුල වෙද්දි මොනවා හරි දෙයක් අපි කැප කරන්න ඕනේ. එතකොට ඒක මම කැප කරපු දෙයක්. ඉතින් අර හිත ඇතුලේ හැංගිලා තිබ්බ දෙයක් වගේ තමයි මම හිතන්නේ ලියන්න ගත්තට පස්සේ එළියට ආවේ. අපිට පුංචි වෙලාවක් දෙන්න. මේ අපි ඉක්මනින් මෙන්න වෙලාව බලලා. හොඳයි ඔබතුමීට අවස්ථාව. ඔව් ඒකේ මේ ප්‍රධාන චරිතය රෙහාන් ප්‍රනන්දු කියන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එයාගේ අර පවුල් පසුබිම සහ ක්‍රීඩාව ඇත්තටම තරුවක් විදියට මම ඒක නිර්මාණය කරේ. මම හිතන්නේ වර්තමානයේ නම් අපිට ඒක තාමත් දකින්න බෑ. ඒ විදිය අර තරු ක්‍රීඩකයෝ ඉන්නවා කියන දේ ලංකාවේ. නමුත් මේ අපේ නවයෝන්විය ගෙවිච්ච කාලේ ඇත්තටම ලංකාවේ ක්‍රීඩාවතින් උපරිම දක්ෂතා තියෙන එහෙම තරු ක්‍රීඩකයෝ හිටියා. ඒවත් එක්ක එකතු වෙලා මම කියන්නේ අපිට
අර මං ඉස්සර වෙලත් කිව්වා වගේ හිතෙන දේවල් ලියන්න බෑනේ. පසුබිම හොයන්න ඕනේ. මම මේ ගොඩාක් කිව්වා ඒකට ඇත්තටම ගොඩක් පසුබිම අර ක්‍රීඩකෙක් විදියට පුහුණු වීම, කැපවීම, ඒ දක්ෂතාවලට යන්නේවා මම ගොඩාක් හොයාගත්තේ ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අන්තර්ජාලයෙන් තොරතුරු හොයලා එහෙම තමයි මේ චරිතය ගොඩ නැගුවේ. ඊට අමතරව මේ ශවින්දි කියන චරිතය ඒක සාමාන්‍යයෙන් එදිනෙදා අපිට හම්බ වෙන කාන්තා චරිතයක්. මම අර මුලින් කිව්වා වගේ තරුණ චරිතයක් මේ උත්සාහයෙන් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ නම හදාගෙන හිම කෙනෙක් එයාගේ පුද්ගලික ජීවිතයේ තියෙන යම් යම් ගැටලු අභියෝග ඒ ඔක්කොමත් එක්ක මේ ඒ දෙන්නගේ ආදර කතාවට අවසානයේ මොකද වෙන්නේ කියන දේ තමයි මම නිර්මාණය කරේ. දැන් පොතක් අතරට එකතු වෙනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මොකද ඒ දේවල් පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීම, තොරතුරු පරිශීලනය කිරීම ඉතාමත් වැදගත් සහ සත්‍ය තොරතුරු තමයි අපි හැම විටම නිර්මාණය කරන්නට අවශ්‍ය. මොකද ළඟම ඇත්තත් එක්කනේ අපිට ජීවත් වෙන්නට වෙන්නේ. ඒතකොට ඒ ළඟම ඇත්ත සොයාගෙන යද්දි ගොඩක් අය උදව් වෙන්නට. අපි ඒ කට්ටිය මතක් කරමු. ඔව් ඇත්තටම මේ මගේ ඒ කියන්නේ මගේ සැමියාගේ මම සමහර දේවල් මම නොදන්න දේවල් දැනගන්නවා. ඊට අමතරව මගේ කාර්යාලයේ මම කලින් වැඩ කරපු කාර්යාලයේ හිටියා මිතුරියන් මට ඒ වෙනුවෙන් උදව් කරපු. ඊට අමතරව ගොඩාක් දේවල් අන්තර්ජාලයෙන් මම හොයාගන්නවා. ඒ කියන්නේ අර ඒකේ සාමාන්‍යයෙන් අපිට ඕන දේවල් හොයාගන්න මට හිතෙනවා පහසුකම් තියෙනවා කියලා. මේ ටිකක් ඒ කියන්නේ පසුබිම කියන දේ හැමදේමත් බැරි අවස්ථා තියෙනවා. ඒ වෙලාවට කාගෙන් හරි අහලා හෝ පොත්පත් කියවලා හෝ එහෙම නිර්මාණය කරගන්නවා. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ගොඩක් තොරතුරු මම හොයාගන්නවා. දැන් පොතක් අපි දැන් ගොඩක් වෙලාට සමහර වෙලාවට බලාපොරොත්තු වෙන තමයි Taman කටුසටහන ලියනවා. ඊට පස්සේ ඉක්මනින්ම මුද්‍රණය කරලා බෙදා හදන්නට තමයි අපි උත්සාහ කරන්නේ. හැබැයි ඔබතුමී ටිකක් කාලයක් අරගෙන නැවත වතාවක් යුනේදී බලාපොරොත්තු වෙන මොන වගේ දෙයක්ද? මම හිතනවා මේ සාර්ථක නිර්මාණයක් බිහි වෙන්න නම් කාලය අවශ්‍යයි. කියන්නේ අපි සාමාන්‍ය ඉස්සර වෙලා මම කතාවක් ලියද්දි මොනවා හරි චරිත ගැන ඒවා වයස තරාතිරම කොහොමද පරිසරය කොහොමද සහ කතාවේ දල සැලැස්මක් කටසටහනක් ලියා ගන්නවා. නමුත් මම අතින් ලියන්නේ නැහැ, පරිගණකෙන් තමයි ඔක්කොම කරන්නේ. ඒ කරද්දී කරලා මේ අර පැත්තකට තිබ්බට පස්සේ මම හිතනවා මේ ගත වෙන කාලෙත් එක්ක ටිකක් අපි අර අදහස් සහ කල්පනා වෙද්දි දේවල් සංශෝධනය කරන්න හොඳ ඒ කියන්නේ අවස්ථාවක් ලැබෙනවා කියලා කාලය ගත වීමත් එක්ක මම ඉතින් ඒ වෙනුවෙන් ටිකක් සැලකිය යුතු සමහරක් විට ඕනවට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන් ගත කරනවා. දැන් මේ දිනවල ඔබ කොයි වගේ සැලසුමකද ඉන්නේ? නව පොතක් ලියමින් ඉන්නවද නැත්නම් ඒ වෙනුවෙන් කරුණු සොයනවද කොහොමද? ඇත්තටම මේ ලියලා අවසන් වෙච්ච පොත් දෙකක් මේ වෙද්දිත් තියෙනවා. නමුත් මේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තය කියන දේ මේ කාලේ ඇත්තටම පොතක් කරනවා තියා හිතන්නවත් බැරි තත්යකටපත් වෙලා තියෙන්නේ. ඔය පිනිවැස්සක් පොතත් දෙවෙනි මුද්‍රණයක් ගැන ගහන ගොඩක් අය ඉන්නවා. නමුත් දැන් ඒකේ මිල ගිය අවුරුද්දේ මාර්තු මාසයේ අපි දාලා තියෙන 760ක් කියලා. මම හිතන්නේ මේ අවුරුද්දේ ඔක මුද්‍රණය කරොත් 1760කටවත් මිල කරන්න බෑ. ඉතින් අර ලංකාවේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක පොත් කියන දේ ඇත්තටම අපේ රටේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ තාම. ඉතින් මිනිස්සුන්ට තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මම හිතන්නේ පොත් මිලදී ගැනීම කියන දේ ගොඩක් අඩු වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් විකල්ප හොයාගෙන යනවා මේ දවස්වල. මමත් මගේ මිතුරියන් දෙදෙනෙකුත් එකතු වෙලා මේ e-book කියන සංකල්පයට මේ Android app එකක් මේ දවස්වල හදාගෙන යනවා. මේ ලබන මාසේ පළවෙනිදා මේ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පළවෙනි වතාව ඇත්තටම මේ ලබන මාසේ පළවෙනිදා අපි ඒක මේ අන්තර්ජාලයට මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒකේ වැඩ අවසන් අදියරේ තමයි තියෙන්නේ. අපිට විසඳුම් සොයා ගන්නට සිදු වෙනවානේ මොන හරි දෙයක් වෙනකොට අපිට විකල්පයකට යන්නට වෙනවා. Tamanගේ විකල්පය සොයාගෙන Tamanගේ දක්ෂතාවයත් එක්ක අපිට ඉදිරි ගමනක් යන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙනෙක් Taman කැමති දෙයක් තෝරා ගන්නකොට ඒ දෙයට උපරිම සාධාරණත්වය කරන්නට ඕන. ඔබ කැමති පොත්පත් අතර ජීවත් වෙන, පොත්පත් කියවන, පොත්පත් ලියන්න, මේ ලියූ පොත් හතරේ වැඩිපුරම ආදරය කරන චරිතය බිහි වෙන්නේ කොයි පොතෙන්ද? මම හිතන්නේ පිළිවෙස්සක් නවකතාව වෙන්න ඕනේ. ඒකේ චරිතවලට මගේත් පුද්ගලිකව විශේෂ කැමැත්තක් තියෙන හැම චරිතයක්ම කැමති. ඇත්තටම ලියද්දී ඒ කතාව ඇතුලේ ඒ ලියන මාස ගාන මේ කතාවේ චරිතත් එක්ක ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා. පාරකදී කෙනෙක් හම්බුනන් තාම එයා හවලා වගේ නේද? ඒ වගේ හිතෙන තරම් ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒකිනුත් මම හිතනවා මම වැඩිපුර කැමැත්තක් තියෙනවා කියලා පිළිවෙස්සක් නවකතාවේ තියෙන චරිතවලට. දැන් ඉස්සෙල්ලාම ලේඛිකාවක් බවට පත් වෙලා Tamanගේ පොතක් මුද්‍රණය කරලා ආදරණීයයන්ට පිළිගන්නවද්දි Tamanට දැනෙනවා
ආත්ම අභිමානයක්, ආත්ම සතුටක්. ඒ සතුට ලැබුණු මොහොතේදී කොයි වගේ අදිෂ්ඨානයක්ද තියාගත්තේ සමාජය වෙනුවෙන් කොයි වගේ දෙයක් කරනවා කියලාද? ඇත්තටම මේ ලියන දේ නවකතාවම නෙමෙයි මොනවා හරි විදියකින් අපිට ලිවීම හෝ මොනවා හරි හැකියාවක් තියෙනම් අර සමාජය වෙනුවෙන් දෙයක් ලියන්න ඕනේ කියන දේ තියෙනවා. මම වුණත් පහුගිය කාලේ නවකතා ලියනටත් වඩා මම හිතන්නේ සමාජ කාරණා එහෙම ටිකක් ලියන්න කාලය වැඩිපුර වැය කරා. ඒත් දැන් අර මිනිස්සුන්ට පොත් ගන්න තියෙන අපහසුව සහ අනිත් දේවල් එක්ක මේ අර හිතත් ලොකු පීඩනයකින් ඉන්නේ. මම ආයේ මම හිතන්නේ වසර ගානකින් මම මුහුණු පොතේ කතාවක් පළ කරලා තිබ්බේ නැහැ. ඒත් මම ආයේ මේ බොහොම සරලව ලියවෙන කතාවක් මුහුණු පොතේ පළ කරන්න ගත්තර මිනිස්සුන්ට ඒ තියෙන පාඨකයින්ට තියෙන සැහැල්ලුව සහ සතුට වෙනුවෙන්ම. දැන් සාමාන්‍ය දැන් ඔබේ ළඟම මිතුරියන් ඉන්නවානේ. දැන් ළඟම ඉන්න අය තමයි අපිට ගොඩාක් වෙලාට අඩුපාඩු පෙන්වලා දෙන අවංකවම යාළුවා. ඒ අතර ඔබට මේ පොතේ තව මෙහෙම කරොත් හොඳයි. තව ඉදිරි පොතක් කරනකොට මේ වගේ අත්දැකීම් එකතු කරන්න කියලා යෝජනා හැම එනවා ඇති නේද? ඔව් අනිවාර්යෙන් එනවා. මේ ලේඛනය නිසාම මම අඳුනගත්තු මිතුරියන් රසක් ඉන්නවා. ඒ කියන්නේ මම මුලින්ම මුහුණු පොතේ ලියද්දී ලියන්න ගත්තේ සිතුවිලි නිම්නය කියන සමූහයට චේතනාද සිල්වා සොයරියගේ අය තමයි මාව ලියන්න වාට පුළුවන් කියන දෙයට මුලින්ම පෙළඹුවේ. එතන ඉඳන් ඒ අඳුනගත්තු මිතුරියන් පිරිස අදටත් බොහොම මේ සමීපව ඇසුරු කරනවා. ඒ වගේම වැදගත් දේ තමයි අර එක්කම ශාස්ත්‍රයකින් දිද්දි තරංගකාරී බව කියන දේ තියෙනවනේ. නමුත් අපේ ඒ සියලු දෙනාම ලේඛන ශාස්ත්‍රයේ ඉන්නේ එහෙම ඇත්තටම තරංගයක් නැහැ අපි අතරේ. අපි බොහොම සහයෝගයෙන් එකිනෙකාගේ දේවල් කරගෙන අඩුපාඩු පෙන්වගෙන එහෙම වැඩ කරගෙන යනවා ඉස්සරහට. දැන් අපි වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එළඹිලා ඉන්නවා. කැමති ඔබතුමියගෙන් දැනගන්න දැන් පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔබතුමිය පාසල් කාලයේ රැකියාව තමන්ගේ විවාහ ජීවිතයේ මේ සියල්ලත් එක්ක ජීවිතේ අපි අප්‍රමාණ වූ අත්දැකීම් බොහෝමයක් එකතු කරගෙන තිබෙනවා. සතුට දුක සහ අභියෝග මේ සියල්ලත් එක්ක. මේ අතර අපේ හිතේ තියෙනවානේ තමන්ට ලැබුණු ලොකුම අභියෝගය තමන් වීරවරියක් තමන්ට මේ දේ පුළුවන් කියලා ගොඩනගා ගන්නට තියෙන චරිත බොහෝමයක් ඇති. ඒ අතර හීනයක් තියෙන චරිතයක් තියෙනවා. එහෙම විශේෂයෙන් කියන්න බෑ. ඇත්තටම මේ ඒ කියන්නේ හොඳ නිර්මාණයක් ඉස්සරහට දෙන්න ඕනේ කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ මම එක පොතක් ලිව්වනම් ඊට වඩා හොඳ පොතක් ඊට වඩා ප්‍රතිචාර ලැබෙන පොතක් ලියන්න ඕනේ කියන බලාපොරොත්තුව තමයි නිතරම හිතේ තියෙන්නේ. ඒක මේ ඒ කියන්නේ අර ජනප්‍රිය වීමවත් එහෙම නෙවෙයි. මම ඇත්තටම ලියන්නේ මගේ ආත්ම තෘප්තියට. ඉතින් මේ අර මම හොඳටම තෘප්තිමත් වෙන කතාවක් ලිව්වොත් මම හිතන්නේ පාඨක ප්‍රතිචාරත් ඒ වගේම ලැබෙනවා. ඒ වගේම මට පුංචි අවස්ථාවක් දෙන්න මට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ මාව මුලින්ම මේ මුද්‍රණ ලෝකයට හඳුන්වා දුන්න මේ තරංගා දිසානායක මහත්මියට ඒ වගේම මලික් තුසිත ගුණරත්න මහත්මයාට උන් දෙපළ නැත්නම් සමහරක් විට මගේ නිර්මාණ පරිගණක ඇතුළෙම සැඟවිලා තියෙන්න තිබුණා. උන් දෙපළ තමයි මේ අර අසීරු කාලයක ආධුනිකයෙක් හඳුන්වා දීමේ අභියෝගය බාර අරගෙන මේ ඒ කියන්නේ තරංගා දිසානායක මහත්මියගේ තාරා ප්‍රකාශන ආයතනයෙන් මගේ පළවෙනි පොත ආවේ. ඉතින් ඒ වෙනුවෙන් මම එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම. ඔබතුමියව කෙනෙක් යොමු කරනවානේ මේ ශාස්ත්‍රයට එන්න ඔබ දක්ෂයි. ඔබේ සිතුවිලි ඔබේ අදහස් පරිගණකය තුල සංගවා තබන්නට එපා කියන ශක්තිය දෙනවා. බොහෝ පිරිසක් අපිව නරඹනවා. ඒ නිසා එහෙම අයත් ඉන්නවා තමන්ගේ අදහස් ගොනු කරලා තමන්ගේ අදහස් සංගවාගෙන ඉන්න. එහෙම කෙනෙක්ට කොයි වගේ අත්දැකීමක්ද ඔබේ ජීවිතෙන් එකතු කරන්නේ ජීවිතේ ජය ගන්න? ඔව් ඇත්තටම මේ උත්සාහය සහ ආසාව කියන දේ තියෙන්න ඕනේ. මමත් තවම ආධුනිකයෙක් ඇත්තටම. ඒ වුණාට මමත් පුළුවන් විදියට මට පස්සේ එන පිරිස ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන් ලියන්න කියන්නේ ඇත්තටම ගොඩක් මේ කාලේ අර ඉස්සර පත්තරවල ලිව්වා වගේ මේ කාලේ මුහුණු පොත කියන දේ මේ යහපත් විදියට පාවිච්චි කරනවා නම් හොඳ මාධ්‍යයක්. එහෙම ගොඩක් අය ඉන්නවා ඇත්තටම අපේ සමකාලීනයෝ සහ ඊට පස්සේ ආවය. ඉතින් උත්සාහය උනන්දුව ආසාව කැපවීම තියෙන්න ඕන අනිත් දේ හැදෑරීම තියෙන්න ඕනේ. කියන්නේ අපිට අර හිතුන පමණින්ම දෙයක් කරන්න බෑ. පුළුවන් තරම් සත්‍යවාදී විදියට තොරතුරු දෙනවා නම් මිනිස්සු කැමැත්තෙන් බාර ගන්නවා. ඉතින් මේ දේවල් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඔබ ආදරණීය මවක්, ගෘහණියක්, බිරිඳක් මේ සියලු දේවල් එක්ක රැකියාවක නිරත වෙන චරිතයක් නේ. කාන්තාවන් බොහෝ දෙනෙක් අපිව නරඹනවා. සමහර කාන්තාවන් Tamanගේ දවසේ වැඩ කටයුතු කරලා කාලේ මදි කියලා ඉන්නකොට කාලේ ඉතුරු කරගෙන ඉන්න කාන්තාවන් බොහොමයක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්
ජීවිතේ කොතන හරි තැනක් තියෙනවා. ඒ තැන තමයි අපි හොයාගන්නට ඕන. ඔබතුමගේ පොත් හරහත් ඒ තැන අපිට හමු වෙනවා. හැබැයි ඔබතුමියගේ අදහස් එක්ක අපිට කිව්වොත් කොයි වගේ තැනකින්ද අපි පටන් ගන්න ඕන? ඔව් ඇත්තටම මේ නන්දුව කැපවීම තමයි තියෙන්න ඕනේ. තමන් දක්ෂ මොන දෙයකටද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් දේ මේ ගොඩක් වෙලාවට අපේ රටේ අර පෞල් පරිසරයේ කියන්නේ ගොඩාක් වෙලාවට විවාහක කාන්තාවන්ට අවස්ථාව කියන දේ ටිකක් අඩුයි නේද මේ සාම්ප්‍රදායික දැන් මම ඇත්තටම සමහරක් විට මෙච්චර දුරක් එන්නේ නැත්තේ මගේ සැමියා මගෙන් අර සාම්ප්‍රදායික පෞල වෙනුවෙන් කැපවුණු බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියන්නේ මගේ නිවසේ සහායට කෙනෙක් ඉන්නවා. එයාගේ අතින් මේ වැඩ ටික ඉෂ්ට වෙනවා. ඉතින් එතකොට අර බිරිඳ මේ දේවල් කරන්න ඕනේ කියලා හෝ අම්මා මේ දේ කරන්න ඕනේ කියලා හෝ අර තෝරාගත්තු රාමුවක් නැහැ. ඒක ගොඩක් මේ මට ඉස්සරහට එන්න වැදගත් වෙන්න ඇති අවස්ථාව ලැබෙන්න ඇති. ඉතින් කොහොම හරි Tamanට අර ඕන දේ අර උත්සාහ කිරීමකින් තොරව ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ නේ. ඒ නිසා ඕන දේ සොයාගෙන යන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. Tamanට සුදුසු දේ තෝරා ගන්න එවිට ඔබට පුළුවන්කමක් තිබෙන ඔබත් සතුටු වෙමින් ඇය වගේ Tamanට රිසිලේ සමාජගත කරමින් Tamanගේ දක්ෂතාවයන් අපේ අතරට එකතු කරන්. ඉතින් අද බොහෝ දේවල් අපිත් එක්ක අය බෙදා හදාගත්ත අයගේ නිර්මාණ හරහා තවත් නිර්මාණ බොහොමයක් ඇයට තිබෙනවා. ඒ දක්වන්නට ඒ සියලු දේවල් කරගන්නට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරනවා අද ආදරණීය ජීවිතයේ සමග. අද ඔබ වෙනුවෙන් අපේ මෙදෙලට පැමිණියාට ලේඛිකා තනුෂිකා විතානගේ බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා ඔබතුමීට සමුදෙනවා. බොහොම ස්තුතියි. හොඳයි. ආදරණීය ජීවිතයෙන් අපි උදෑසන සිටම ඔබේ ජීවිතේ ස්පර්ශ කරා. ඔබේ හදවත ස්පර්ශ කරා. ඒ අපේ ඔබ අපේ වත්කම නිසා අපි හැමදාමත් කැමති ඔබ ජීවිතය ලස්සන කරන්නට. ඔබේ හීන පාට කරන්නට. හීනයක් නොවි බොඳ නොවි ඒ යථාර්ථයක් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ආදරණීය ජීවිතයෙන් අපි සූදානම් වන්නේ අදට ඔබෙන් සමු අරගෙන යන්න. ප්‍රාර්ථනා කරන සුබ දවසක්. ආයුබෝවන්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.